නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම අද දවසේදීත් ලෝතර බුදු පියාණන් වහන්සේ අපි හැම දිනාටම පෙන්වා වදාළ යුතුම් ධර්ම මාර්ගයෙන් ස්වල්පයක් බිඳක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන සහවත් වෙන මොහොත. පින්තුනි අපි සාකච්ඡා කළේ අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළව ඒක විදේන රූප සංගහෝ කියන කොටසේ එක් ආකාරයකින් රූපස්කන්ධය බෙදා දක්වන කොටස පිළිබඳවයි අපි සාකච්ඡා කරගෙන ආවේ. එතකොට මේ සාකච්ඡා කරගෙන යන කාරණාව තුළ අපි මතක් කළා මේක හැම වෙලාවකදීම අපේ ජීවිතය තුළ අත්දකින්නට ඕනේ. ජීවිතය තුළ අපිට පේන්නට ඕනේ පැතිකඩක් අපේ ජීවිතයේ තියෙන යථාභූත ස්වභාවය පෙන්වන්නට උත්සාහවත් වෙන දෙයක් හැටියට. නැතිනම් තව විදිහකින් කියනවා නම් මේ විග්‍රහ කරන්නේ නාම රූප පරිච්ඡේදයක් ඇති වෙන විදිහට නාම රූප දෙක වෙන් කරලා දක්වන විදිහට. ඒ හේතුව නිසා තමයි පුරාණ ආචාර්යන් වහන්සේලා සඳහන් කරන්නේ දුනේ යම් කෙනෙක් මේ ධම්මසංගණි ප්‍රකරණය ඉගෙන ගන්නවා නම් එයා හරියට චුල්ලසෝතාපන්නයි වගේ කියලා. මොකද ඒ තරම් නාම රූප පරිච්ඡේදය කරපු නාම රූප දෙක වෙන් කරපු නුවණක් මේ තුල ඇති වෙනවා. මේකයි නාම ධර්මතා ටික. මෙතනයි රූපේ කියන ධාතුවේ ධර්මතාවයේ ස්වභාවය. එතකොට ස්කන්ධ ටික සහ උපාදාන ස්කන්ධය අතර ඇති වෙනස මොකද්ද? මේ කාරණා ටික හොඳට විග්‍රහ කරගන්න පුළුවන් පෘථුල විෂයක් ශාස්ත්‍රයක් තමයි මේ ධම්මසංගණි ප්‍රකරණය කියලා කියන්නේ. එතකොට මේ තුල අපිට නාම ධර්මතා ටික වෙනමත් රූප ධර්මතාවයේ වෙනමත් අපිට සංග්‍රහ කරලා දක්වනවා. අපිට මේ දේශනා මාලාව තුළ අපි අදාළ කරගන්නේ රූපකාණ්ඩයේ රූපය ගැන විග්‍රහ කරන කොටස. නමුත් ඊට අදාළවම අපි සාකච්ඡා කරනවා නාම ධර්මතා ටික යම් ප්‍රමාණයකින්. මොකද රූපයේ පිරිසිඳ දකිනවා නම් කෙනෙකුට නාම ධර්මතා ටිකේ ඇත්තක් දකින්න වෙනවා. නාම ධර්මතා ටිකේ ඇත්ත දකිනවා නම් එයාට රූපයේ පිරිසිඳ දකින්න වෙනවා. ඒක නිසා අපිට හැම වෙලාවකදීම රූපය සහ නාමය කියන මේ ධර්මතා දෙපැත්තම කතා කරන්න වෙන නිසා අපි රූපයත් අදාළ කරගෙන මේ කාරණාව නාම ධර්මතාවයත් සමගම සාකච්ඡා කරගෙන එන්නේ. එතකොට අපි පහුගිය වතාවේදී සාකච්ඡා කළා සබ්බං රූපං සංකිලේශිකං සියලුම රූපය සංකිලේශිකයි. කෙලේශ වස්තු නෙමෙයි දස කෙලේශ වස්තුවක් ගැන අපි කතා කළා. මේ කෙලේශ වස්තු 10ටම රූපය අදාළ වෙන්නේ නැහැ. කෙලේශය කියන එක දස කෙලේශ වෙනම කාරණාවක්. දස කෙලේශයේ පතිත කරගත්ත රූපය කියන එක වෙනම තැනක් හැටියටත් අපි කතා කළා. ඒක නිසා කෙලෙස් තියෙන මනසකට රූපය හම්බෙන තැනදී රූපය සංකිලේශිකයි කියන නාමයෙන් හඳුන්වනවා. නමුත් සංකිලේශිකයි කිව්වේ කෙලෙස් යෙදෙන්නේ නැහැ කියන අර්ථයෙන්. ඒ කියන්නේ රූපය කියන එක දිහා බලාගෙන කෙනෙකුගේ හිතේ මට්ටම අනුව කෙලෙස් ඇති කරගන්න පුළුවන් කියන එක. ඒකයි රූපේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් කාම භූමියේ සිතුවිලි ඇති කරගන්නකොට තවත් කෙනෙක් රූප භූමියේ සිතුවිලි ඇති කරගෙන. ඒ වගේම තව කෙනෙක් අරූප භූමියේ සිතුවිලි ඇති කරගෙන. කෙනෙක් ඇත්ත දැකලා අපරියාපන්න භූමියටපත් වෙනවා. දැන් බාහිරින් බලන කෙනෙකුට පේනවා මේ පුද්ගලයෝ 4 දෙනෙක් බලාගෙන ඉන්නවා ගහක් දිහා බලාගෙන ඉන්නවා.
දැන් මේ පුද්ගලයෝ 4 දෙනෙක් ගහක් දිහා බලාගෙන ඉන්නවා පේනකොට අපි හිතනවා මේ 4 දෙනාම ගහ දිහා බලාගෙන ඉන්නවා කියලා. නමුත් මේ 4 දෙනාම ඉන්නේ මට්ටම් 4ක. එකම රූපය ගැන මේ 4 දෙනා ප්‍රතිචාර දක්වන්නේ 4 විදිහකට. කෙනෙක් ගහ දිහා රූපේ දිහා බලාගෙන ඇහැට පතිත වෙච්ච රූපය ආරම්භය හිතේ ඇති කරගත්ත නාම ධර්මතා ටිකට එයා ගහ කියලා එළියේ තියෙන ගහයි මම මේ දැනගත්තේ කියන මට්ටමක ඉන්නවා. තවත් කෙනෙක් ඇහැට ගැටුණු රූපය ආරම්භය ගහ කියලා දැනගත්තට ඒක එළියේ පැත්තට පතිත නොකරගෙන ඉන්නවා. කෙනෙක් ගහ පේනවා කියන තැනකදී එක්ක විඥානය අනන්තයි කියලා හෝ ආකාශය අනන්තයි කියලා හෝ ඒ මට්ටමකටපත් වෙලා අරූපාවචර මට්ටමකට නාම ධර්මතා ටිකක සිහිය පිහිටවගෙන ඉන්නවා. තවත් කෙනෙක් මෙතන යථාභූත ඥාන දර්ශනය උපදවගෙන ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකම නාම ධර්මතා ටිකක් හටගත්ත නාම ධර්මතා ටිකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා Nirodheට හිත තියලා ගහ නොහට ගන්න බවට පත් කරගෙන තියෙනවා. තුන් දෙනෙක් ඇති දේ මත වෙනස් සංඥාව වෙනස් කරගෙන විඳිනකොට එක්කෙනෙක් ගහ නොහට ගන්න බවට පත් කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට යන මට්ටමකදී හැම වෙලාවකදීම අපිට රූපය කියන එක කෙලෙසේ කියලා කියපු මට්ටම තමයි මේ තුන් දෙනාගේම මට්ටම. රූපේ ආරම්භය ප්‍රතිචාර දක්වන ක්‍රම ටිකක්. කෙනෙක් ප්‍රතිචාර දක්වනකොට කෙනෙක් ප්‍රතිචාර නොදක්වා හිටියා. ප්‍රතිචාර දක්වන එකත් ප්‍රතිචාර නොදක්වන එකත් ඔක්කොම එකම තැනක තිබුණේ. ඒ එකම තැනක තිබුණේ හැම වෙලාවකදීම රූපය ආරම්භය ප්‍රතිචාර දක්වන මට්ටමත් නොදක්වා ඉන්න මට්ටමත් කෙනෙක් රූපය ගැන හිතලා නාම ධර්මතා ටික වහම රැවටුණා. එයා හිතුවා තමන් ඉන්නේ රූපය අසුරු කරනවා කියන මට්ටමේ අවිද්‍යාවක කියලා. ඒ වගේම තවත් කෙනෙක් නාම ධර්මතා ටිකකම රැවටෙනවා නාම ධර්මතා ටිකකම ජීවත් වෙනවා. එයාට රූපය හසු වෙන්නෙම නැහැ එයාගේ නුවණට. නමුත් එයා නාම ධර්මතා ටික පිරිසිදු නොදකින නිසා එයාට නාම ධර්මතා ටික ඇති වශයෙන් ගන්න මට්ටමක තියෙනවා. එතකොට මෙන්න මේ වගේ මට්ටම් තුනක ජීවත් වෙන හැම දිනාටම කෙලෙස්සේ පිහිටලා තියෙනවා සමාන විදිහටම අවිද්‍යාව කෙලෙස්සේ පිහිටලා තියෙනවා. එතකොට මේ කෙලෙස්ය මේ විදිහට පිහිටුවට රූපය කියන එක මේ තුන් දෙනාගේම මට්ටමක් නෙමෙයි. රූපේ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණු මට්ටමක්. හැබැයි තුන් දෙනාගේ තියෙන කෙලෙස් මට්ටම් තුනට මේක තුන් ආකාරයකට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒක නිසා රූපය කියන එක ඒකාන්ත වශයෙන් කෙලෙස්සේ නොකියා රූපය කියන එක සංකිලේශිකයි කියලා නම් කළා. කෙනකෙනාගේ කෙලෙස්ය අනුව හදා ගන්න පුළුවන්කම තියෙනවා. සීනි, තේකොළ, උණු වතුර ටිකක් ඇති තැනක තේක හදා ගන්න පුළුවන්කම කෙනකෙනා සතු හැකියාව. කෙනෙකුට පුළුවන් සීනි වැඩිපුර තේ හදා ගන්න. කෙනෙකුට පුළුවන් සීනි අඩුවෙන් දා ගන්න. ඒ වගේම කෙනෙකුට පුළුවන් කහටත් ටිකක් වැඩි කරලා හදා ගන්න. දැන් තේක හදාගන්න එක කෙනකෙනා කැමති කෙනකෙනා තුල දන්න විදිහට තියෙන දෙයක්. හැබැයි සීනි තේකොළ උණු වතුර කියන ටික කවදාවත් තේක උනේ නැහැ. ඒ වගේ රූපේ වගේ දකින්න සීනි තේකොළ උණු වතුර කියන මට්ටම. එතකොට සීනි තේකොළ උණු වතුර කියන ටික හැම මොහොතකම අනාරම්මනයි කියලා කිව්වේ ඒ ටිකට. රූප කෙලෙසේ කියලා කිව්වේ ඒ ටික ආරම්භය හදාගත්ත තේක කියපු මට්ටමට. එතකොට සංකිලේශිකයි කියලා කිව්වේ මේ තේක හදාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ අර ධර්මතා ටික නැතුව. ඒක නිසා සංකිලේශිකයි කියලා කිව්වා සීනි තේකොළ උණු වතුර කියන ටිකට. කෙලෙසේ කියලා කිව්වා හදාගත්ත සීනි අඩු වැඩි කරගත්ත තම තමන් කැමති මට්ටමේ හදාගත්ත තේකට. අර සීනි තේකොළ උණු වතුර කියන ටිකේ තිබුණේ නැහැ සීනි අඩු තේවත් සීනි වැඩි තේවත් කහට අඩු තේවත් කහට වැඩි තේවත් තිබුණේ නැහැ. අර සීනි තේකොළ උණු වතුර කියන ටිකේ. මොකද තේක කියන එක ඒ ටිකට අයිති නොවන ධර්මතාවයක් නිසා. ඒ වගේ හැම වෙලාවකදීම කාම රූප අරූප අපරියාපන්න ආදී භූමියට මේ ස්කන්ධයන්ගේ කිසිම අයිතියක් ඇත්තේ නැහැ.
එතකොට මේ ස්කන්ධය පිළිබඳව අපි දකින ස්කන්ධය ගැන ස්කන්ධ ටික ගැන අපි අවබෝධ කරගන්න හෝ ක්‍රමයකට තමයි මේ භූමි ටික බෙදලා දක්වන්න වෙලා තියෙන්නේ. එතකොට කෙලෙස් විදිහට රූපය ඇසුරු කරනකොට කෙලෙස්ේ කෙනාගේ තුල යෙදෙන දේ රූපේ පැත්තට නම් කරා අර සීන් තේකුල උණු වතුර ටික වගේ තේක හදාගන්න හිත වුණා වගේ මේ කෙලෙස් උපද්ද ගන්න මේ රූපේ පැත්ත හිත දෙයක් බවට පත් වුණා. ඒක නිසා රූපය අපේ කාම භූමියේ මට්ටමින් අද නම් කළා සංකිලේශික ධර්මයක් හැටියට. ඊට පස්සේ අපි අව්‍යාකෘතයි කියන එක කතා කරා. ව්‍යාකෘත නැහැ. රූපේ කියන එක අව්‍යාකෘතයි කුසල අකුසල වශයෙන් නොකියන ලද නිසා ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ වශයෙන් නොකියන ලද නිසා අව්‍යාකෘතයි කියලා කිව්වා. එතකොට සබ්බං රූපං න හේතු කියලා අපි කතා කරපු තැන කියපු අර්ථය සම්පූර්ණ මෙතෙන්ටත් බහලා ගන්න. කැමැති රූප අකමැති රූප ලෝකෙ තුල දැන් දකින්න එපා. නැතිනම් හොඳ රූප නරක රූප කුසල් රූප අකුසල තියෙන රූප ඉෂ්ට රූප අනිෂ්ට රූප ලෝකෙ තියෙනවා කියලා දකින්න එපා. රූපේ ඉෂ්ට කරගන්න එක හෝ අනිෂ්ට කරගන්න එක කෙනා සතු දේ. රූපේ දිහා බලාගෙන කුසල් ඇති කරගන්න එක අකුසල් ඇති කරගන්න එක හිතකට අයිති දේ මිසක රූපයකට අයිති දේ නෙමෙයි. ඒක නිසා හේතු ධර්මතා ටික අයිති හිතකටයි හේතු ධර්මතා ටික රූපයට අයිති නැති නිසා කිව්වා සබ්බං රූපං අව්‍යාකතං සියලුම රූපය අව්‍යාකෘතයි කුසල අකුසල වශයෙන් කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ කතා කළා සබ්බං රූපං අනාරම්මණං කියන එක සියලුම රූපය අනාරම්මනයි. රූපය ආරම්මණයකින් දකින්න එපා. රූපේ කවදාවත් ආරම්මණයක් කරන්න බෑ. ආරම්මණය වෙන්නේ නාම ධර්මතා ටික මිසක රූපය ආරම්මණයක් නෙමෙයි. එතකොට රූපය අරමුණක් නොවනකොට අපි අරමුණු කරගන්නේ වේදනා සංඥා කියන ගති ටික විතරයි. මේ වේදනා සංඥා කියන ආරම්මණය අපිට අද තියෙන මෝඩකම තමයි අවිද්‍යාව තමයි වේදනා සංඥා දෙකක් අරමුණු කරන අපිට රූපය අරමුණු කරනවා වගේ දැනෙන කම. රූපය අරමුණු කරනවා වගේ හිතන කම. ඒක අපි නොදන්නා කම නිසා වෙන දෙයක්. නැතිනම් අවිද්‍යාවේ ලක්ෂණය තමයි නාම ධර්මතා ටික අරමුණු කරන එකේ හැකියාව ඉතුරු නැතුව නිරුද්ධ වුණ රූපෙ පැත්තට දාලා පෙන්වන කම. එතකොට ඒ අර්ථයෙන් අපි පෙන්නවා සබ්බං රූපං අනාරම්මණං කියන දේ. ඊට පස්සේ අද අපිට තියෙනවා සබ්බං රූපං අචේතසිකං. සියලු රූපය අචේතසිකයි. අචේතසික කියලා කියන්නේ චෛතසික නෙමෙයි. චෛතසික කියලා කියන්නේ හිතේ යෙදෙන ධර්මතාවය. චිත්ත තියෙනවා චෛතසික තියෙනවා. චිත්ත චෛතසික කියලා කියන්නේ චිත්ත කියලා කියනවා හිතට හිතේ යෙදෙන දෙයට කියනවා චෛතසික කියලා. එතකොට හිතක් නැත්තම් චෛතසික නැහැ. චෛතසික නැත්තම් හිත නැහැ. හිත නිසා චෛතසිකත් චෛතසික නිසා හිතත් කියන ඔය අඤ්ඤමඤ්ඤව පෙනෙන දෙයක් තමයි චිත්ත සහ චෛතසික කියලා කියන්නේ. ඔකදී මම කියන්නේ පාරක් තියෙනවා නම් යන කෙනෙක් ඉන්නවා. යන කෙනෙක් ඉන්නවා නම් පාරක් තියෙනවා. එතකොට පාරේ යන එන අය වගේ තමයි චෛතසික. ඒ යන එන පාර වගේ තමයි චිත්තය. යන නිසා පාර නිසා යන බව යන්නෝ ඉන්නවා. එතකොට යන අය කියන්නේ පාර නෙමෙයි. ඒ වගේ චිත්තය කියන්නේ චෛතසික නෙමෙයි. හැබැයි චෛතසික නිසා චිත්තයත් චිත්තේ නිසා චෛතසිකත් දත යුතුයි. එතකොට සබ්බං රූපං අචේතසිකං කියලා කියනකොට සියලුම රූපය චෛතසිකයක් එහෙම නෙමෙයි. එතකොට රූපේ දකින්න එපා හිතේ චෛතසිකයක් නෙමෙයි කියනකොට හිතේ තියෙන ගතියක් කියලා. ඒකට හිතේ යෙදෙන දෙයක් එහෙම නෙමෙයි. ඒ වගේම සබ්බං රූපං චිත්ත විප්පයුත්තං සියලුම රූපේ චිත්ත විප්‍රයුක්තයි. චිත්ත විප්පයුත්තං කියලා කියන්නේ හිතේ යෙදෙන්නේ නැහැ. හිතේ යෙදෙන්නේ නැති දෙයක් චිත්ත විප්‍රයුක්ත ධර්මයක්. එතකොට සියලුම රූපයේ හිතේ නොයෙදෙන චිත්ත විප්‍රයුක්ත ධර්මයක්. චිත්ත විප්‍රයුක්තයි කියනකොට හොඳට දැනගන්න කවදාවත් රූපයක් හිතක ඇසුරු වෙන්නේ නැහැ කියන කාරණාව. මේ තුල ලොකු කතාවක් ලොකු අර්ථයක් තියෙනවා. ඇයි රූපයේ හිතක යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ?
රූපය කියලා ගන්නකොට හැම වෙලාවකදීම රූපායතන 10ක් තියෙනවා. චක්කායතනේ, රූපායතනේ, සෝතායතන, සද්ධායතන, ගාහනායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන. එතකොට ආයතන 10ක් රූපායතනයි. ආයතන දෙකක් නාමයි. ඒ තමයි මන ආයතනයත් ධම්මායතනයත්. එතකොට ආයතන දෙකක් නාමයි, ආයතන 10ක් රූපයි. එතකොට ආයතන 12ක් තියෙන ඔක්කොම ආයතන 12න් දෙකක් නාමත් 10ක් රූප වලට බෙදෙනවා. එතකොට දැන් මන ආයතන ධම්මායතන කියන දෙක නාම ධර්මතා ටික. සබ්බං රූපං චිත්ත විප්‍රයුක්තං කියනකොට සියලුම රූපේ චිත්ත විප්‍රයුක්තයි කියලා කියනකොට චිත්ත විප්‍රයුක්ත රූපේ කවදාවත් චිත්ත සංප්‍රයුක්ත දෙයක් හැටියට හම්බෙන්න බෑ. එතකොට ඒක හිතේ යෙදෙන්නේ නැහැ කිසිම කලෙක. එතකොට මේ චිත්ත විප්‍රයුක්ත රූපේ කෙනෙක් කියනවා නම් චිත්ත සංප්‍රයුක්තයි කියලා ඒක වැරදි දෙයක්. එතකොට අද ඇතම් වෙලාවට සමහර තර්ක සමහර විතර්ක අපිට හම්බෙනවා චිත්ත සංප්‍රයුක්ත වෙන විදිහට හිතේ යෙදෙන රූපය ගැන කතා කරනවා මට්ටමක්. ඇතම් කෙනෙක් විග්‍රහ කරනවා අපි දකිනවා සතර මහා ධාතුව කියන එකත් හිතේ ඇති කරගන්න දෙයක් කියලා. එතකොට ඒ හැම දෙයක්ම හිතේ කියලා ගන්න එක අයිති වෙන්නේ විඥානවාදයකට. විඥානවාදය වැරදි තැනක ඇති කරගත්ත මිච්ඡා සංකල්පනාවක්. අපිට කියන්න බෑ සියල්ලම හිතේ කියලා. මොකද මේ ශාසනයේ සියල්ලම හිතේ කියලා කියන දෙයක් නොවන නිසා. රූපයේ පැත්තෙන් රූපය ඇති බවට ගන්නකම නිසා රූපය හැදෙන තැන රූපස්කන්ධයකුත් පනවනවා. රූප උපාදානස්කන්ධය කියන තැන විතරක් නෙමෙයි පනවන්නේ. රූපස්කන්ධයකුත් පනවන නිසා රූපස්කන්ධයේ හිතේ කියලා කියන්නේ නැහැ. රූපස්කන්ධය කියන තැන ස්කන්ධයේ පිරිසිඳ නොදන්නාකම නිසා රූපය ඇති බවට ගන්නකම හිතේ ඇති කරගන්න ධර්මතාවයක් වෙන්න පුළුවන්. හැබැයි රූපස්කන්ධයෙන් තොරව රූප උපාදානස්කන්ධයයි පැනවීමක් කරන්නේ නැහැ. ඒක නිසා තමයි රූප උපාදානස්කන්ධයේ උදේවැය බැලිය යුත්තේ. හැබැයි රූපස්කන්ධයට හිත තියලා. රූපස්කන්ධයේ යථා ස්වභාවය ගැන හිතනකොට රූප උපාදානස්කන්ධේ නොහට ගන්න බවට යන්න ඕනේ. ඒක තමයි දර්ශනය. එතකොට ඒක කාරණයක්. ඊට පස්සේ තව වෙලාවක අපිට අහන්න ලැබෙනවා ඇතැම් වෙලාවට කෙනෙක් සාකච්ඡා කරනවා කතා කරනවා එක තර්කයක් ගෙන නැත්තටම අපි ගත්තොත් ආර්යෙක් ඉස්සරහ බණ අහලා විතරක් සෝවාන් වෙන්න පුළුවන්. හේතුව ආර්යාගේ තියෙන ඕරා කිරණයක ඕරා අංශු බණ අහන කෙනාගේ ධම්මවලට බලපාලා එයාගේ ධම්මායතනයේ තදංග වශයෙන් තියෙන කෙලෙස් ප්‍රහාණ කරනවා. එතකොට ආර්යයාගේ තියෙන ඕරා එකේ බලයෙන් මේ තදංග වශයෙන් මේ කෙලස් ටික ප්‍රහාණය කරාම මේ බණ අහගෙන ඉන්නකොට එයාට ඒ ධර්මයේ පිරිසිදු ධර්මයේ වැටිලා සෝවාන් ඵලයට සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා තර්කයක් ගොඩනගනවා. එතකොට ඕරා එක කියන එක ඕරා කියලා කියන්නේ සරලවම කියනවා නම් අපි කාගේ ශරීරයෙන් නිකුත් වෙන ආලෝක කදම්බයක්. එතකොට මේ ආලෝකය කියන එක නාමයක්ද රූපයක්ද? එතකොට මේක නාම ධර්මතාවයක්. එතකොට අපි කියනවා නම් මේ ඕරා එක ගිහිල්ලා අනිත් කෙනාගේ ධම්මවලට බලපානවා කියනකොට ධම්ම කියනකොට මන ධම්ම කියලා කියනකොට ධම්මායතනයේ නාමද රූපද? ධම්මායතනයේ නාම දෙයක්. එතකොට දැන් මේ ඕරා එක අනිත් කෙනාගේ ධම්මවලට බලපාලා ධම්ම යටපත් කරනවා නම් ධම්ම පිරිසුදු කරනවා නම් අපි කියන්නේ මොකක්ද ඒකේ? මේ රූපය ගිහිල්ලා නාමයේ හැපිලා නාමයේ යටපත් කරනවා. එතකොට රූපයට පුළුවන් නාමයේ යටපත් කරන්න. ඒ කියන්නේ මේ රූපය චිත්ත විප්‍රයුක්තයි කියන එකට විරුද්ධ වෙනවා. රූපේ චිත්ත සංපයුක්තයි. ඇයි ඒ වෙලාවේදී හිතේ යෙදිලා රූපය. නමුත් කිසිම කාලයක එහෙම පුළුවන් කමක් නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. එතකොට ඒකට කිසිම පදනමක් නැති දෙයක්. එතකොට අපිට දැන් මේ වගේ කාරණා මතක් කරලා දෙන්නේ විශේෂයෙන්ම මේ ධර්මතාවයන්ට හිත තියෙනකොට අපිට හොඳට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වපු මාර්ගය අපිට ප්‍රත්‍යක්ෂ වෙලා පේන්න ඕනේ.
ඒ වගේම අපිට කොහෙද කොතනද මේ කියන කාරණාව තියෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. එතකොට සබ්බං රූපං චිත්ත විප්‍රයුත්තං කියනකොට මොන අර්ථයෙන්ද මේ චිත්ත විප්‍රයුත්තයි කියන්නේ කියන එක අපිට නුවණක් විදිහට ඇවිල්ලා තියෙන්න ඕනේ. චිත්ත විප්‍රයුත්තයි කියනකොට හිතේ යෙදෙන ධර්මතාවයක් විදිහට හම්බෙලා තියෙන්න බෑ. ඒක ගිහිල්ලා හිතේ හැපිලා චිත්ත සංසට්ට වෙලා හිතේ යෙදෙන ධර්මතාවයක් වෙලා තියෙන්න බෑ රූපේ කියන එක. ඒක චිත්ත විසංසට්ටයි. චිත්ත විප්‍රයුත්තයි. හිතේ යෙදෙන්නේ නැහැ කවදාවත් රූපය. එතකොට අපිට හැම වෙලාවකදීම හිත වෙනම ධර්මතාවයක් හිතේ යෙදෙන්නේ චෛතසික මිසක වෙනත් දෙයක් නෙමෙයි. එතකොට රූපේ හිතේ යෙදෙනවා කියලා කියනවා නම් අපි කියනවා රූපේ කියන එක චෛතසිකයක් කියලා. එතකොට අපිට කියන්න බෑ ඕරා විදිහට ගත්තත් මොන විදිහට ගත්තත් කිසිම කලක රූපයේ ගිහිල්ලා තව කෙනෙකුගේ නාමයට බලපානවා කියලා. නාම ධර්මතා ටික කෙනකෙනා තුල හදාගන්න ටික රූපය අරබය Tamanට කැමති විදිහට නාම ධර්මතා ටික පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක කෙනකෙනා සතු දෙයක්. එතකොට කාගේවත් රූපයකට බෑ බලෙන් කාගේවත් නාමයකට බලපවත්වන්න බලපෑම් කරන්න. නැතිනම් බුදුරජාණන් වහන්සේගේ ඕරා එක කොච්චර බලවත්ද? නමුත් පිටිපස්සෙන් හිටපු සුනක් හත්තට නිවන් දකින්න බැරි වුණා. උපස්ථායක විදිහට කටයුතු කරපු සුනක් හත්තටත් නිවන් දකින්න බැරි වුණා නම් ඒකෙන්ම තේරෙනවා අපිට ඕරා එකෙන් සියලු අර්ථය सिद्ध කරන්නේ නැහැ කියන එක. එතකොට මේ ඕරා එකෙන් අනික් කෙනාගේ ධම්ම පිරිසිදු කරන්න පුළුවන් නම් තව කෙනෙකුට පුළුවන් තව කෙනෙක්ව නිවන් දක්වන්න. මේ ශාසනයේ තව කෙනෙක්ව නිවන් දක්වන්න පුළුවන් ශාසනයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේටවත් බෑ කෙනෙක්ව නිවන් දක්වන්න. අක්ඛාකාරෝ තථාගතයන් වහන්සේලා මාර්ගෝපදේශකයන් වහන්සේලා පමණයි මඟ කියලා දෙන්න පුළුවන්. මඟ කියලා දෙනකොට මඟ අවබෝධ කරගන්න එක කෙනකෙනා සතු දෙය. එතකොට බුදුරජාණන් වහන්සේටත් පුළුවන් මේ මඟ පැහැදිලි කරලා දෙන දේ කරන්න විතරයි. එහෙමත් නැතිනම් තව කෙනෙකුගේ තියෙන රූපයකින් තව කෙනෙක්ගේ ධම්මවලට බලපාලා ආශ්‍රව ධර්මතා දුරු කරන ක්‍රමයක් මේ ශාසනයේ නැහැ. මම හිතන්නේ ඒක බාහිර ශාසනයකවත් තියෙන්න පුළුවන් කියලා. එතකොට දැන් අපිට සියලුම රූපය චිත්ත විප්‍රයුත්තයි කියනකොට ඔය අර්ථ ටික මතුවෙලා පේන්න ඕනේ. සියලුම රූපේ කවදාවත් හිතක යෙදෙන්නේ නැහැ. චිත්ත විප්‍රයුත්ත වූම හිතක නොයෙදෙන ධර්මතාවයක් හැටියට. ඊට පස්සේ ඊළඟ කාරණාව ඊළඟ මාතෘකාව සබ්බං රූපං නේව විපාක න විපාක ධම්ම ධම්මා. නේව විපාක න විපාක ධම්ම ධම්මා. එතකොට නේව විපාක නෙමෙයි. න විපාක ධම්ම ධම්මා. විපාක ධම්ම ධම්මතා කියලා කියන්නේ විපාක දෙන ස්වභාව ධර්මතාවයක්. එතකොට විපාක ධම්ම කියලා කියන විපාක වලට රූපේ කියන එක නේව විපාක නෙමෙයි. රූපේ කියන එක න විපාක ධම්ම ධම්මං විපාක දෙන ස්වභාවයේ තියෙන ධර්මතාවයකුත් නෙමෙයි. එතකොට දැන් ඔන්න උතන කාරණා දෙකක් තියෙනවා. රූපේ කියන විපාකත් නෙමෙයි විපාක දෙන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවත් නෙමෙයි. ඒකෙන් තව විදිහකට කිව්වේ රූපේ කියන එක විපාකත් නෙමෙයි රූපේ කියන එක නව කර්මත් නෙමෙයි. රූපේ කියන එක කර්ම හෝ රූපේ කියන එක විපාක වෙන්න විදිහක් නැහැ. රූපේ කියන එක මට්ටමකදී පෙනී සිටින දෙයක්. ඒ ආරම්භය කෙනෙකුට කර්ම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. කර්මයට විපාක. රූපේ විපාක උනේ නැහැ. හැබැයි අද අපිට අපේ කෙලෙසේ මට්ටම තමයි අපිට රූපේ කියන එකත් විපාකයක් විදිහට හම්බෙන්නේ. රූපේ කියන එක විපාකයක් විදිහට හම්බෙනවා කිව්වේ අපි කෙනෙක් දිහා බලලා සමහර වෙලාවට කියනවා රූපය කියන එක රූපේ දිහා බලාගෙන අනේ කුසල විපාකයක් කෙනාගේ. නැතිනම් ඒ කෙනාගේ අකුසල විපාකයක් කියලා අපි රූපය ගැන කතා කරනවා කුසල වශයෙන් හරි අකුසල වශයෙන් හරි කතා කරනවා. දැන් කුසල වුණ රූප අකුසල වුණ රූප අපිට බලන්න තියෙනවා. අන්ධ කෙනෙක් දැක්කොත්, බිහිරි කෙනෙක් දැක්කොත්, අතපය ඇද වෙලා ගියපු අංග විකල කෙනෙක් දැක්කොත් අපි කියනවා අනේ කර්මය නිසා තමයි මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට කර්මය නිසා නම් ඉපදුනේ අපි කියන්න වෙන්නේ ඒක විපාකයක් කියලා.
නමුත් කර්මයේ රූපේ කර්මයේ නෙමෙයි කියනකොට ওই පැත්තෙන් දකින්න එපා. කර්මයෙන් කිසිම කලෙක විපාකයක් නැතිනම් උපද්දන දෙයක් රූපේ කියන එක. එතකොට කර්මයට පුළුවන් එක දෙයක් කරන්න. ඒ තමයි තවත් විපාක හිතක් උපද්දන්න පුළුවන්. ඒ උපද්දන හිතේ ගති ටික අනුව රූප කලාප සකස් වෙන එක වෙනම සිද්ධියක්. කෙනෙක් මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තට පස්සේ ඒ මව් කුසට ප්‍රතිසන්දි වශයෙන් ආපු කෙනාගේ බීජ කලලේ එතනදී පවත්වන විඥානයේ අනුව නැතිනම් පවත්වන සිත අනුව සිතේ තියෙන ගති ලක්ෂණ ටිකක් තියෙනවා නම් ඒ සිතේ තියෙන ගති ලක්ෂණ ටික හැම වෙලාවකදීම නියෝජනය කරන්නේ මොකද්ද? හිතේ තියෙන ගති ලක්ෂණ ටික අනුව රූප කලාප සකස් වෙන බව. එතකොට හිතේ තියෙන ගතිය නියෝජනය කරන්නේ ඒක පේන්නේ අපිට රූප කලාප පැත්තෙන්. අපි කිව්වොත් හිතේ තියෙන ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ බැලුවොත් ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ කියන මේ රූපය අනුව රූප කලාප සකස් වෙනකොට අපිට එළියෙන් බලනකොට පේනවා ස්ත්‍රියක් පුරුෂයෙක් ඉන්නවා කියලා. නමුත් අපිට පේන්නේ කර්මයක් නිසා ලබාගත් ස්ත්‍රී රූපයක් තියෙනවා පුරුෂ රූපයක් තියෙනවා කියලා. නමුත් ඒක කවදාවත් ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියන බව ඉපැද්දුවේ ඔය අපිට පේන බව උපද්දලා තියෙන රූපය විපාකයක් එහෙම නෙමෙයි. විපාකයෙන් කරන්න පුළුවන්කම ලැබුණ විපාක හිතක් උපද්දන එක. කර්මකින් කලේ විපාක තව හිතක් උපද්දන එක. විපාක හිතක් උපද්දන තැනක හැම මොහොතකදීම ඒ ආරම්භය රූප කලාප ටික සකස් වෙනකොට අපිට පේනවා රූපයේ විපාකයක් වගේ. අංග විකල කෙනෙක් දැක්කොත් අපි කියනවා මේ අනේ අකුසල විපාකයක් කියලා. හොඳ ලස්සන හොඳ කෙනෙක් දැක්කොත් අපි කියනවා කුසල විපාකයක් කියලා. එතකොට දැන් රූපය කියන එක නේව විපාක කියනකොට අපේ අන්න ඔය ගතිය දුරු දකින්න ඕනේ. ඒ කියන්නේ අපි මේ හිතේ යෙදෙන විපාක කියන ගතිය අද දකින්නේ රූපයෙන්. නමුත් රූපේ දකින්න එපා විපාක ගතියක්. එතකොට දැන් ඕගොල්ලන්ට රූපය කියනකොට මෙතන අරමුණු වෙන්න ඕනේ වටිනා කාරණයක්. ඒ කියන්නේ රූපය කියනකොට මේ මිනිස්සයෝ ගෙවල් දොරවල් අමනුෂ්‍යයෝ වගේ පේන රූප පැත්තෙන් අරගෙන කතා කරනව නෙමෙයි. රූපය කියන එක විපාක නෙමෙයි කියලා මේ කතා කරන්නේ ඒ වස්තු පැත්තෙන් ඇති බවට ගන්න පැත්තකින් නෙමෙයි. රූපය කියන එක මේ කතා කරන්නේ හැම වෙලාවකදීම ස්කන්ධයේ පැත්තෙන් චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතාන. සතර මහා ධාතුව සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපය. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටිකේ කර්මයෙන් උපදපු කර්ම යෙදෙන නැතිනම් විපාක පඨවි ඇත්තේ නැහැ. විපාක තේජෝ විපාක වායෝ ඇත්තේ නැහැ. විපාක ආපෝ ධාතු ඇත්තේ නැහැ. එතකොට යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු රේවේසා. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම් යම් බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් පඨවි ධාතුව සමානයි. එතකොට යම් අජ්ජත්තිකාච ආපෝ ධාතු බාහිරාච ආපෝ ධාතු රේවේසා. ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් තියෙනවා නම් බාහිර ආපෝ ධාතුවක් තියෙනවා නම් ආපෝ ධාතුව සමානයි. තේජෝ වායෝ ධාතු තියෙනවා නම් ආධ්‍යාත්මික වූ තේජෝ වායෝ ධාතුවක් තියෙනවා නම් බාහිර වූ තේජෝ වායෝ ධාතුන් තියෙනවා නම් මේ ධාතුන් එකිනෙකට සමානයි. වෙනසක් ඇත්තේ නැහැ. එතකොට මේ ටික තමයි රූපස්කන්ධයේ ස්වභාවය. එතකොට මේ රූපස්කන්ධයේ නේව විපාක. ඒ ටික විපාක නෙමෙයි. සතර මහා ධාතුව විපාක නෙමෙයි. සතර මහා ධාතුව ඇති තැනක අපි ගත්ත ඔය පුද්ගල භාවය කියන එක ඇති කරන්න නැතිනම් අන්ධ ගොළු මිනිස්සෙක් මේ ලෝකෙ බිහි කරන්න කියන මට්ටමකදී රූපේ දකින්න එපා අඳගොළු බවකින්. වර්ණ සටහනේ අඳගොළු බව තිබුණේ නැති නිසා. ඒ රූප කලාප ටික සකස් කරන්න හේතු යම් හිතක් තිබුණා නම් අන්න ඒ හිත තමයි නම් කළේ විපාකේ කියලා. ඒක තමයි කාමාවචර විපාක හිත. එතකොට විපාක හිත රූපේ උනේ නැහනේ. විපාක හිතමයි. එතකොට ඒ අනුව සකස් වුණ රූප කලාප ටික දකින්න එපා ඒක විපාකේ නිසා කියලා. එතකොට
දැන් ඔන්න විපාකයේ වෙන් කරගන්න රූපය කියන එක වෙන් කරගන්න. නේව විපාකං. රූපය කියන එක විපාක දෙයක් නෙමෙයි. ඒ වගේම න විපාක ධම්ම ධම්මං. විපාක ධම්ම ධම්මතා කියලා කියන්නේ විපාක දෙන ස්වභාවයෙන් යුක්ත විපාක ධම්ම ධම්මතා. එතකොට විපාක දෙන ස්වභාවයෙන් යුක්ත දේ විපාක දෙන ස්වභාවයෙන් යුක්ත මොනවද? නව කර්ම ටික. රූපය කියන එක කර්මත් නෙමෙයි. රූපය කියන එක කර්මත් නෙමෙයි. රූපය කියන එකෙන් කර්ම ඇති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි කර්මයේ පවත්වන්නේ නාම ධර්මතා ටිකකින් මිසක කවදාවත් කර්මයේ පවත්වන්නේ නැහැ රූපයෙන්. අපි කර්මය අරගෙන යන්නේ නාම ධර්මතා ටිකකින්. අවිද්‍යා කර්මය අවිද්‍යාව නිසායි හැම වෙලාවකදීම අපි කර්මය සකස් කරගන්නේ. එතකොට අපි අවිද්‍යාව නිසා සකස් කරගත්ත මේ කර්මය කියන එක රූපය කියන එකට කවදාවත් රූපය හැදුවෙත් නැහැ. ඒ වගේම තමයි හැම වෙලාවකදීම අවිද්‍යාව සහ කර්මය කියන හේතු ටික රූපේ උනේත් නැහැ. එතකොට කර්මය කියන එක රූපේ ලක්ෂණයකින් දකින්න එපා. විපාක ධම්ම ධම්මතා කියනකොට මේ කර්මය කියන එකේ ලක්ෂණ ටික කවදාවත් රූපයකින් දකින්න එපා. කර්මය රූපකින් දැක්කොත් අපිට වර්ධිනවා. ඒක නිසා කර්මය කියන්නේ රූප ධර්මතාවයක් නෙමෙයි. කර්මය කියන එක රූප නොවුණු හිත පැත්තෙන් පනවන ධර්මතාවයක්. චේතනාහම් භික්කවේ කම්මං වදායි. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා. එතකොට කර්මය කතා කරන්නේ කර්මය ගැන ප්‍රකාශ කරන්නේ හැම වෙලාවකදීම කෙනකෙනාගේ හිත පැත්තෙන් මිසක රූප පැත්තෙන් නෙමෙයි. රූපය කවදාවත් කර්මයක් බවට පත් උනේ නැහැ. රූපේ කර්මය වුණොත් එහෙම කවදාවත් රූපෙ මිදෙන්න හම්බෙන්නේ නැහැ. ඒකම කර්මය වෙලා නිසා. ඒක නිසා රූපේ කර්මය උනේ නැහැ. අපිට රූපේ ආරම්භය කෙනකෙනා කර්ම සකස් කරගත්තා. කර්ම සකස් කරගත්තේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව නොදන්න කම නිසා කෙනකෙනා කර්ම සකස් කරගත්ත මට්ටමක්. එතකොට රූපය කෙනකෙනා තුල පවත්වපු ලක්ෂණ ටික තුලින් දකින්න නව කර්ම හදාගන්න ටික රූපය කියන එක අනාත්ම සතර මහා ධාතුවක් විදිහට පෙනී හිටපු ලක්ෂණය. ඊට පස්සේ සබ්බං රූපං අසංකිලිට්ඨ සංකිලේශිකං. එතකොට සියලුම රූපය අසංකිලිට්ඨයි. අපි සංකිලේශිකං කියලා වෙනම වචනයක් කතා කළා පහුගිය වතාවේදී පහුගිය දේශනාවකදී. සබ්බං රූපං අසංකිලිට්ඨ සංකිලේශිකං කියලා තව වචනකින් පෙන්නනවා. අසංකිලිට්ඨයි කියලා කියන්නේ කිලුටු නෑ කියන එක. කිලුටු නෑ කියලා කියන්නේ කිලුටු කියලා කියන්නේ අර කෙලස් ගැන කතා කරා නම් කෙලස් වලින් කිලුටු බවට පත් වෙනවා කෙලසෙනවා හිත. රූපය කියන එක අසංකිලිට්ඨයි. හැබැයි කෙලස් ඇති කරගන්න පුළුවන් ওই රූපේ දිහා බලාගෙන. අසංකිලිට්ඨ සංකිලේශිකං. එතකොට දැන් අසංකිලිට්ඨ සංකිලේශිකයි කියලා රූපය ගැන කතා කරනකොට උතනදි තමයි පබස්සර මිදම් වික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහණෙනි හිත ප්‍රභාෂරයි ඒකත් මේ ආගන්තුක උපක්ලේශ ධර්මයන්ගෙන් තමයි කෙලසෙන්නේ. එතකොට හිත ප්‍රභාෂරයි. ප්‍රභාෂරයි කියලා කිව්වේ හැම මොහොතකම රූපය ගැටෙන මොහොතෙදිත් හිත තියෙන්නේ ප්‍රභාෂර මට්ටමක. ඒ රූපය කෙලස් වලින් යුක්ත වුණොත් එතනින් එහාට ඇතිවෙන සිතුත් ඔක්කොම කෙලස් සහගත වෙන්න ඕනේ. මොකද කෙලස් සහිත රූපය අසුරු වෙනකම නිසා. නමුත් රූපේ කවදාවත් කෙලස් සහිත උනේ නැහැ. ඒක නිසා රූපයට නම් කර අසංකිලිට්ඨයි කියලා. අසංකිලිට්ඨ වුණ රූපය ස්පර්ශ වෙන මොහොතේ පවතින හිතත් අසංකිලිට්ඨයි. මොකද ඒක විපාක ධර්මතාවයක්. ඒ හිත. එතකොට රූපය කියන එකත් අසංකිලිට්ඨයි. ඒ හිතත් කෙලස් නැති එකක්. ඒක නිසා කිව්ව හිත ප්‍රභාෂර මට්ටමක තියෙන්නේ. අපි කිව්ව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියන තැන. ඇහත් රූපයත් චක්කු විඥානයත් තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියපු තැන. එතකොට ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන තැනදී ඒ චක්කු විඥානය කියන හිතේ ඇත්තේ නැහැ කෙලෙස් සහගත බවක්. ඒක නිසා ඒ හිත
අසංකිලිට්ඨ මට්ටමකයි තියෙන්නේ. හැබැයි සංකිලේශිකයි. කෙලෙසෙන්න හිතයි. කෙලෙසෙන්නේ හිත කෙලෙස් සහිත මනසකින් ඇසුරු කරනකොට. කෙලෙසෙන්නේ හිත වෙන්නේ කෙලෙස් සහිත මනසකින් කෙලෙස් සහිත විදිහට ඒ රූපය ඇසුරු කරන්න ගත්තට පස්සේ ඒක කෙලෙසෙන්නේ හිතයි කියලා කියනවා. නමුත් කෙලෙසේ කියන එක හැම වෙලාවකදීම කෙනකෙනාගේ හිත පැත්තේ පවත්තන දේ. එතකොට රූපේ සංකිලේශික වෙන්නේ ඒ කෙනාගේ හිත අනුව. ඒක නිසා රූපයට නම් කරන අසංකිලිට්ඨ සංකිලේශිකං. අසංකිලිට්ඨ වූ සංකිලේශික ධර්මයක්. අසංකිලිට්ඨයි කියන්නේ කිලුටු නැහැ. නමුත් සංකිලේශිකයි. අර කෙලෙස් සහිත කෙනාට ඕන නම් කෙලෙස් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අව්‍යාකෘත ධර්මතා ටික ගැන කතා කරනකොට එතන කතා කරන්නේ අසංකිලිට්ඨ අසංකිලේශිකං. අසංකිලිට්ඨ අසංකිලේශික දෙයක් හැටියට. එතකොට අසංකිලිට්ඨ අසංකිලේශික බව හැම වෙලාවකදීම කෙලෙස් කිලුටු ඇත්තෙත් නැහැ. ඒ වගේම කෙලෙසෙන්ට හිත ධර්ම ඇසුරු වෙන්නේත් නැහැ. එතකොට අන්න ඒ හේතුව නිසා තමයි අපරියාපන්න භූමිය අරිහත් ඵලයෙන් අනාගාමී ආරයන් වහන්සේගෙන් පස්සේ රූපේ ඇසුරු නොවෙනවා කියලා කියන්නේ ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ. මොකද කෙලෙස් ඇති කරගන්න හිත සංකිලේශී බව නැති නිසා කෙලෙසේ නැති නිසා සංකිලේශී වුණු රූපයත් ඇති බවට පනවන්නේ නැහැ. මොකද කෙලෙස් ධර්මතා ටික නැති වෙනකොටම කෙලෙස් වලින් අරමුණු කරන්න පුළුවන් නම් යම් ධර්මයක් ගැන ඒ ධර්මතාවයත් ඇති බවට හසු වෙන්නේ නැහැ. එතකොට කෙලෙස් ටික නැති වෙනකොටම සංකිලේශික වුණ රූපය හම්බෙන්නේ නැති මට්ටමටපත් වෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණය සබ්බං රූපං න සවිතක්ක සවිචාරං. සියලුම රූපය සවිතක්ක සවිචාරං සවිතක්ක සවිචාර නෙමෙයි. සවිතක්ක සවිචාර වෙන්නේ හිතම චෛතසිකම. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර කියන කාරණා දෙක ගැන අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ විතර්කය කියලා කියන්නේ හිතනකම විතර්කය විතර්කණය කරන ගතිය. විචාරය කියලා කියන්නේ උපවිචරිතීති විචාරෝ මේ විතක්කණය කරපු අරමුණේ හැසිරෙනකම. අපි ගත්තොත් මේ පොත අතට ගන්නකම විතක්කය නම් මේ පොත පිරිමදින බව ਵਿਚාරයයි. එකෙන් කිව්වේ අරමුණක් හිතට නගන ගතිය ඒකට කියනවා විතක්කය කියලා. ඒ හිතට නගපු අරමුණේ හැසිරෙන කමට කියනවා ਵਿਚාරය කියලා. එතකොට සබ්බං රූපං න සවිතක්ක සවිචාරං. සවිතක්ක සවිචාර ධර්මයක් නෙමෙයි. විතර්ක සහිත වූ විචාර සහිත වූ ධර්මයක් නෙමෙයි. හිතන්න එපා රූපය කියන එක ගැන හිතන්න පුළුවන් කියලා, ඒ තුල හැසිරෙන්න පුළුවන් කියලා. ඔබ හිතනවා නම් හිතන්නේ රූපයක් ගැන නෙමෙයි, තම තමන්ගේ හිත ගැනමයි. හිත ගැනම හිතන අපි හිත ගැන හිතන දේ දානවා බාහිර භෞතික රූපේ පැත්තට. ඒකයි එතන අපිට වරදින තැන. ඒ කියන්නේ අපි සවිතක්ක කියලා කියන්නේ සවිචාර කියලා කියන්නේ හිතේ ඇතිවෙන හිතන කමට සහ හිතන දේ තුල හැසිරෙන ගතියට. එතකොට මේ සවිතක්ක සවිචාර කියන ධර්මතා ටික අපි දකින්නේ අද රූප ගැන හිතන්න පුළුවන් විදිහට. ඒක නිසා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ගෙවල් දොරවල් ගැන, වැඩ කරන තැන් ගැන, යාන වාහන ගැන, මොන්නම් මේ මහ පෘථුවිය ගැන, මහ සක්වල ගැන, මේ එළියේ තියෙන කොතෙකුත් දේවල් ගැන හිතන්න පුළුවන්. එතකොට බලන්න ඔය කොතෙකුත් දේවල් ගැන හිතුවට ඔය කොතෙකුත් දේ ගැන හිතුවේ කොතනින්ද කියලා. ලෝකේ ගැන කොච්චර හිතුවත් ඇති බවට ගත්ත දේ ලෝකේ තියෙනවා කියන තැන ඉඳලා ලෝකේ ගැන හිතුවත් හිතලා තියෙන්නේ අන්තිමේටම තමන්ගේ හිත ගැනම තමන්ගේ හිතේම තියෙන එක චේතනාවක් ගැන. එතකොට තව එක චේතනාවක් ගැන අරමුණු කරන කමට චේතනාවක් ගැනම හිතන කමට කියන්නේ නෑ රූපේ ගැන හිතනවා කියලා. ඒක නිසා තමයි න සවිතක්ක සවිචාරං කිව්වේ. විතර්ක සහිත වූ විචාර සහිත වූ දෙයක් එහෙම නෙමෙයි. ওই රූපේ ගැන හිතන එකේ ඇත්තේ නෑ විතක්ක ਵਿਚාර සහිත බවක්. විතක්ක ਵਿਚාර යෙදෙන්නේ නෑ රූපේ කියන තැනදී. මොකද රූපය ගැන විතක්කන්න පුළුවන් දෙයක් ਵਿਚාරන්න පුළුවන් ගතියක් ඇත්තේ නැහැ. හැම වෙලාවකදීම ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකදී
ඒ ඇති වුණු නාම ධර්මතා ටික ගැන විතක් කළ ਵਿਚාරලා අරමුණු කරන්න පුළුවන් මිසක චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං ඇහත් නිසා රූපයත් නිසා චක්කු විඥානය කියනකොට ඇහැයි රූපයයි නිසා හැදුණු චක්කු විඥාන ප්‍රත්‍යයෙන් හදාගත්ත ස්පර්ශය ගැන ඇති වුණු වේදනා සංඥා දෙකට අරමුණු කර කර හිතනවා. එතකොට මේ අරමුණු කර කර හිතන කමට විතක්ක ਵਿਚාර තව විදිහකට කියනවා නම් චේතනාවමයි. එතකොට මේ හිතන කම නිසා චක්කු විඥාන එතකොට හැම වෙලාවකදීම මනෝ විඥාන මේ හිතන කම නිසා හැදෙන මනෝ විඥාන කියන ගතිය මේ ටික ඔක්කොම විපාක ධර්මතා හැටියට සකස් වෙන දෙයක්. ඊට පස්සේ මනෝ විඥාණයෙන් පස්සේ දිඨත්ත අබිනරූපත්තා මනෝ විඥාන ධාතු ඒ දැකපු බව අරමුණට නැගීම් වශයෙන් ඇතිවෙන ඊළඟ මනෝ විඥාන ධාතු සිතේදී අර ඇහැ බිඳුණු ගතිය ගැන නැවත මනසට දෙනකොට එයා හිතනවා තමන් තුළ ඇති ධර්මතා ටික පිරික්සලා විතක්ක ਵਿਚාර දෙක යොදලා බලනවා. කලින් විතක්ක ਵਿਚාර දෙකක් යෙදුනා. එතන ඒ තරම් ඒක ප්‍රකට නෑ. ඒ විතක්ක ਵਿਚාර දෙක යෙදෙන්නේ හැම වෙලාවකදීම ඇහැ බිඳුණු ගතිය ගැන විතරයි. මෙතන දෙවෙනි තැන යෙදෙන විතක්ක ਵਿਚාර දෙක තමන් රැස් කරගත්ත ධර්මතාවය ගැන හිතන කම. එතකොට ඒක සංඛාරය ගැන යෙදෙන විතක්ක ਵਿਚාර දෙකක්. එතකොට ඒ විතක්ක ਵਿਚාර දෙක තුල ලොකු කෙලෙසයක අර්ථයක් සිද්ධ කරනවා. තමන් හිතන්නේ, තමන් හැසිරෙන්නේ, තමන්ගේ හිතේම අරමුණ ගැන නමුත් දෙන්නේ එළියේ ඇති බවට ගත්ත රූපායතනයක් කියලා මට්ටමක්. ඒක නිසා මේ මට්ටමට නම් කරනවා නව කර්ම කියලා. එතකොට විතක්ක ਵਿਚාර කියන ධර්මතාවය අපිට ප්‍රකට වෙන තැන වෙනකොට විපාක ධර්මතා ටිකත් ඉතුරු නැතුව වැය වෙලා ඉවරයි. අපි අද රූපේ ගැන හිතනවා කියන කාරණාව ඇති වෙන තැනදී රූපේ ගැන හිතනවා කියන ওই ධර්මතාවයේ ළඟදී හැම වෙලාවකදීම රූපෙත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. රූපය ආරම්භය හඳුන ඇති වුණු යම් විපාක මනෝවිඤ්ඤාණ ධාතු ආදී සිතක් තියෙනවා නම් ඒ සිත් ටිකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. නිරුද්ධ වුණ තැනකම අර රූපය නැවත නැවතත් ඇති හැටියටම තලු මරණකම ඇති හැටියටම ඇසුරු කරනකම නිසා අපිට හිතෙන් රූපෙම ඇති බවට ගෙනල්ලා දෙනවා. එතකොට දැන් අපිට රූපයේ සවිතක්ක සවිචාරයි අද. ඒක නිසා තමයි අපිට gedara ගැන හිතන්න පුළුවන් වරු ගණන් දවස් ගණන් හිතන්න පුළුවන් අපේ ජීවිතය ගැන අපි ජීවත් වෙන පරිසරය ගැන මේ අවුරුදු ගණන් අපි කල්පනා කරන්නේ අපි ජීවත් වෙන පරිසරය ගැන. එතකොට මේ කල්පනා කරන හැම මොහොතකම අපිට තේරෙන්නේ නැහැ අපිට ඉන්න තැන අපිට වැහිලා වගේ අපිට නාම ධර්මතා ටික වැහිලා. අපිට නියෝජනය කරන්නේ මේ නාම ධර්මතා ටිකෙන් රූපේ පැත්ත. අපි හිතන්නේ gedara ගැන කියලා. නමුත් gedara ගැන නෙමෙයි ඇත්තටම අපි හිතන්නේ gedara ඔසවපු චිත්තචෛසික ටිකක් ගැන. එතකොට මේ චිත්තචෛසික ටික අපිට නොපෙනෙන මට්ටමක. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ නොවුණු එකිනෙකට නොගැටි තියෙන පිනිබින්දු ටිකක් ඇති තැනක වලාකුලක් දකිනවා වගේ. වලාකුලක් තියෙන තැනක මනුස්ස රූප සත්ත්ව රූප දකින මනසක් වගේ අපි හැම මොහොතකදීම ඇසුරු කරන මානසික මට්ටම හිතෙන්ම උපද්දපු හැඩතලයේ හිතෙන්ම විඳිනවා. ඒ වගේ හැම වෙලාවකදීම අපි දකින්නේ නැහැ එකකට එකක් සම්බන්ධ නොවුණු පිනි බින්දු ස්වභාවයක් කියන එක. අපි විඳින්නේ මනුස්ස රූප සහ සත්ත්ව රූප මට්ටම. ඒ වගේ අපිට හැම වෙලාවකදීම සවිතක්ක සවිචාර කියන මට්ටමේදී අපි හිතන්නේත් අපි හැසිරෙන්නේත් අර සත්ත්ව රූපේ වගේ අද මේ ඇති බවට හම්බෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැනයි අපි හිත ඉන්නේ මෙනෙහි කරන්නේ. අපිට පේන්නේ නැහැ මේ මොහොත වෙනකොටත් එතන ඒ නාම ධර්මතා ටික වැය වෙලා ඉවර බව. ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවර බව. එතකොට සවිතක්ක සවිචාරං කියලා කියන්නේ රූපය කියන එක විතක්ක ਵਿਚාර සහිත වූවක් නෙවෙයි කියලා කියන්නේ හැම මොහොතකම රූපය ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක සවිතක්ක සවිචාර වෙලා තියෙන්නේ නාම ධර්මතා ටිකකින් නාම ධර්මතා ටිකක් ආශ්‍රය කරගෙනමයි කියන්නේ. එතකොට ඒ නාම ධර්මතා ටික පිරිසිඳ දකින්න පුළුවන් වුණොත් යම් විදිහකට සවිතක්ක සවිචාර වුණ නාම ධර්මතා ටික පිරිසිඳ දකින්න පුළුවන්කම ලැබුණොත්
අපිට හැම වෙලාවකදීම රූපේ පැත්තෙන් හිත මිදෙනවා. එතකොට රූපේ පැත්තෙන් හිත මිදෙනකොට නාම ධර්මතාවයේ ගැන යම් ආශ්‍රවයක් කෙලෙසයක් තිබුණා නම් ඒ කෙලෙසයක් දුරු වෙන පැත්තට හිත නැමෙනවා. ඒකෙන් කියන්නේ නාම ධර්මතා ටික පූර්ණ වශයෙන් පිරිසිඳ දකින්නයි කියලා. එයාට නාම ධර්මතා ටික පුද්ගල භාව වශයෙන් ඇසුරු වෙනවා. නමුත් රූපයයි නාමයයි එකතු කරලා ගත්ත ගතියක් තිබුණා නම් අන්නේ ගතියෙන් මිදෙනවා නාම රූප පරිච්ඡේදයක් වෙනවා. නාම රූප දෙක වෙන් වෙලා පේන්න ගන්නවා. එතකොට හිතේ යෙදෙන සවිතක්ක සවිචාර කියන ගතිය රූපෙට දාලා රූපේ සවිතක්ක සවිචාර කරගෙන දකින්නේ නැහැ. රූපයේ සවිතක්ක සවිචාර කියන ගතිය යෙදෙන්නේ අපේ මෝඩකම නිසා. නොදන්නකම නිසා. රූපයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච මොහොත. රූපයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියන තැන ගැන හොඳට ඉස්සෙල්ලා අවබෝධ වෙලා තියෙන්න වෙනවා. ඒ කියන්නේ ඇහැට නම් ඇහැට අනාත්ම වර්ණ සටහනක් එන තැන ගැන සහ ඇහැ ගැනයි මේ කතා කරන්නේ. ඒ මොහොත විතරයි රූපේ හැකියාව තියෙන්නේ. එහෙම නැත්නම් මේ රූපේ කියලා කතා කරන්නේ ලෝකේ ගොඩාක් රූප තියෙනවා කියලා ඇති බවට ගත්ත සංඥාවක් නෙමෙයි. ওই රූපේ ගොඩාක් ලෝකේ රූප තියෙනවා කියන එක හිතෙන් ගෙනල්ලා දෙන සංකාරයේ මිසක ඒක රූපේ ගැන හිතනව නෙමෙයි. ওই රූපේ ගැන හිතන කමම තමයි අපේ තියෙන කෙලෙසයත්. එතකොට ওই රූපේ ගැන හිතනකම තියනවා කියන මට්ටමම තමයි අපිට රූපේ සවිතක්ක සවිචාර වෙලා තියෙන අද අපේ තියෙන මානසික මට්ටම. අද හිතන්න අපි උපදින්න කලින් ලෝකයක් තිබුණා. තිබුණ ලෝකේ අපි ඉපදුනා. ඒ වගේම ඉපදුණු ලෝකේ අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා. ඕක තමයි අපේ තියෙන දර්ශනය. ඉතින් මේ මොහොතේ මේ ගහක් දිහා බලාගෙන හිටියත් ගලක් දිහා බලාගෙන හිටියත් අපිට තව ලෝකෙ බාහිර ගොඩාක් දේවල් යාන වාහන නගර තව රටවල් ඒ වගේම තව මේ වගේ පෘථුවි ග්‍රහලෝක අවකාශ මේ ගොඩක් දේවල් තියෙනවා කියන මට්ටමක් තියෙනවා. අපි හිතන්නේ මේ දේවල් තියෙන නිසාම තියෙනවා කියලා. හැබැයි අපි දන්නේ නැතිකම තමයි ඒ තියෙනවා කියන එක මේ මොහොතේදී උපද්දලා තියෙන්නේ ගෙනල්ලා දෙන්නේ තමන්ගෙම තියෙන සංඥා මනසිකාර දෙකකින් කියලා. නැතිනම් සවිතක්ක සවිචාර වුණ මට්ටමකින්. එතකොට ඒ සවිතක්ක වුණ සවිචාර වුණ විතර්ක සහිත විචාර සහිත වුණ මට්ටම හැම වෙලාවකදීම ආශ්‍රව සහිත කෙලෙස් සහිත මට්ටමක්. විතක්ක විචාර සහිතකම රූපේ යෙදෙන දෙයක් නෙමෙයි. ඒක නාම ධර්මතා ටිකෙන් ඔසවනකම. අද එක තැනක් විඳින අපි එක රූපයක් පරිත්ත වුණ එක රූපයක් ඇස් හමුවට එනකොට මේ රූපය ඇස් හමුවට එන්නේ ගොඩාක් ලෝක තියෙන රූපෙන් එක රූපයක් විඳින මට්ටමකින් තමයි අපිට හිත ගෙනල්ලා දෙන්නේ. ඒක හිතේ ගෙනල්ලා දෙන සවිතක්ක සවිචාර ගතිය නිසා. සවිතක්ක සවිචාර උනේ හැබැයි හිතේ තියෙන සංඛාරය ගැනම හිතලා සංඛාරය ගැනම හැසිරෙලා දැනගන්න කම. එතකොට ඒකෙන් කියන්නේ නැහැ රූපය ගැන හිතලා රූපය ගැන දැනගත්ත කියලා. රූපය ගැන කවදාවත් හිතන්නත් බෑ. ඒ වගේම රූපය ගැන කවදාවත් දැනගන්නත් බෑ. රූපේ ඇසුරු වෙන්නේ හැම මොහොතකම පිරිසුදුම අහිංසකම අනාත්ම මට්ටමකින් විතරමයි. අනාත්ම අහිංසකම මට්ටමකින් ඇසුරු වෙන රූපේ ආරම්භය කෙනකෙනා හැම වෙලාවකදීම සවිතක්ක සවිචාර කරගෙන හිතේ තියෙන විතක්ක ਵਿਚාර දෙක රූපේ පැත්තට බහාලලා මම රූපේ ගැන හිතනවා. මම ලෝකය ගැන හිතනවා. මම විශ්වය ගැන හිතනවා. මම මේ ඇති බවට තියෙන දේවල් ගැන හිතනවා කියන මට්ටමකින් එයාට හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේ හිතන දේ එයාට හැමදාම කෙලෙසක වැඩක්ම කෙලෙසක අර්ථයක්ම සිද්ධ කරලා තියෙනවා. මොකද ඒක ඉතුරු නැතුව නිරුද්ධ වුණ රූපයේ Nirodhe නොපෙන්න ඇති බවටම පෙන්වනකම නිසා. අනිත්‍යයි නිට්ටයයි කියන මේ විපල්ලාස සංඥාව නිසා. ඒක නිසා දැන් අපිට දුරු වෙන්න ඕනේ අද අනිත්‍යයි නිට්ටයයි කියලා ගත්ත මේ විපල්ලාස සංඥාව. ඒ විපල්ලාස සංඥාව දුරු වෙනකොට අපිට රූපේ ඉතුරු නැතුව දුරු වෙලා දුරු වුණ රූපය ගැන ආයේ සවිතක්ක සවිචාර කරන්න පුළුවන් කමක් නැත්තේ. මොකද රූපය අනිත්‍ය වෙලා ඉවර නිසා අපි හිතක් ගැනම හිතනවා මිසක රූපය ගැන හිතනවා නෙවෙයි කියන දැනුමක් අපිට ඇති වෙන්න ඕනේ. ඒකට සබ්බං රූපං න සවිතක්ක සවිචාරං කියනකොට ඔන්න ඔය දැනුම අපිට අපේ ජීවිතය තුළ ඇති වෙලා ජීවිතය තුළින් පෙනිලා තියෙන්න ඕනේ. එතකොට
ඔය විදිහට අද දවසේදී අපි කතා කළා කෙටියෙන්ම මේ රූපේ කියන එක අචේතසිකං චිත්ත විප්පයුත්තං නේව විපාක න විපාක ධම්ම ධම්මං අසංකිලිට්ඨ සංකිලේශිකං කියන ධර්මතාවය සහ න සවිතක්ක සවිචාරං කියන එක ගැන අපි කතා කළා. එතකොට ඒ තුල තමන්ගේ ජීවිතයෙන් යෙදෙන විදිහට ඒ අර්ථය යොදා ගන්න. එතකොට නාම රූප පරිච්ඡේදයක් වෙන විදිහට ඒකම තමයි එතකොට අපේ ජීවිතේට භාවනාව විදිහට සකස් වෙන්නෙත්. එතකොට අද දවසේදී දේශනාව අපි මේ වෙලාවේදී අවසන් කරමු. හොඳයි, කවුරුත් කල්පනා කරගන්න මේ විදිහට පැයක් තිස්සේ යෝනිසෝ මනසිකාරාදිය පවත්ලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණු මොහොත. මේ සිද්ධ කරගත්ත සීල කුසලය අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. සියලු දෙනාටම දුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සැලසේවා. හැම දිනාගේම ජීවිතවලට කායික මානසික සුවතාවය සැනසෙල්ල ඇති වේවා. හැම දිනාටම මේ ගෝර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමෘත මහා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියන්න කවුරු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.